समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मसवන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට වදාළේ මේ හිත වෙලාගෙන තියෙන කෙලිස් බන්ධනයන් ප්‍රහාණය කරන වැඩපිළිවෙලකට අවතීර්ණය වෙන්න කියලයි. පින්වත්නි, මේ හිත වෙලාගෙන තියෙන්නේ කෙලෙස් වලින්. කෙලෙස් මතින් වෙලාගත්ත හිතක් තමයි අපිට තියෙන්නේ. ඒතර මේ කෙලෙස් බන්ධනයන් ප්‍රහාණය කරන්නේ නැතුව අවබෝධය කරා එනවා කියලා කවුරු හරි කියනවා නම් ඒක නේතං තාණං විජ්ජති. ඒක වෙන්න බැරි දෙයක්. වෙන්න බැරි දෙයක් කියලා බුදුදහමේ පාවිච්චි කරන වචනයක් තියෙනවා, නේතං තාණං විජ්ජති. ඒක කිසි දවසක සිද්ධ වෙන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් මේ සිතේ තියෙන කෙලෙස් බන්ධන එකම අවබෝධයට යන්න පුළුවන් ය. සෝතාපන්න වෙන්න පුළුවන් ය, සකදාගාමි වෙන්න පුළුවන් ය, අනාගාමි වෙන්න පුළුවන් ය කියලා කියනවා නම් පින්වත්නි, ඒක කවදාවත් කෙරෙන්නේ නැති දෙයක්. ඒක කවදාවත් කරගන්න බැරි දෙයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ වදාළ පණිවිඩය තුල ක්‍රමානුකූලව ශ්‍රාවකෙක් ශක්තිමත් වෙනවා නම් ඒ ශක්තිමත් වෙන පුද්ගලයා මූලික වශයෙන් කෙලෙස් බන්ධනයන්ගෙන් අයින් වෙන්න ඕනේ. ඒකට ධර්මයේ කියන්නේ විනිබන්ධන කියලා. විනිබන්ධනයන්ට අහු වෙලා අපි මේ ගසාගෙන යන ජීවිතයක් අපිට තියෙනවා. මේ විනිබන්ධනයන්ගෙන් අයින් වීම පිණිස අපි දියුණු කළ යුතු ප්‍රතිපදාව තමයි සප්ත විසුද්ධිය කියලා කියන්නේ. විතක අපි ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල පැහැදිලි කරනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් පැහැදිලි වෙන ප්‍රතිපදාව සතිපට්ඨානය ඔස්සේ අපි පැහැදිලි කරනවා. සප්ත බොජ්ජංග ඔස්සේ පැහැදිලි කරනවා. මේ කොහොම පැහැදිලි කළත් මේ හැම දෙයකින්ම අපි කරන්නේ හිත වෙලාගෙන තියෙන කෙලෙස් විනිබන්ධනයන්ගෙන් අයින් වීම පිණිස උත්සාහ කරන එකයි. මොකද කෙලෙස් විනිබන්ධනයන්ගෙන් හිත අයින් කරගත්තාම ඒ අයින් කරගත්ත තැනක ඒ පුද්ගලයා තුළ අවබෝධය පිහිටන්න පටන් ගන්නවා. කෙලෙස් විනිබන්ධනයන්ගෙන් අයින් වෙච්ච තැනක තමයි ලෝකයේ සැබෑ අවබෝධය තියෙන්නේ. සැබෑ අවබෝධය කරා ගියපු ශ්‍රාවක භාවයේ මතුවෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට වදාලා, මහණෙනි, මේ හිත වෙලාගෙන තියෙන කෙලෙස් බන්ධනයන් ප්‍රහාණය කරලා Tamanගේ හිත ධර්මීය තුල පිහිටවාගෙන නැවත මේ සංසාරයට නොයන මට්ටමටම හිත හදාගන්න දක්ෂ වෙන්න කියලයි බුදුරජාණන් වහන්සේ අපට වදාළේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා මේ පුද්ගලයා තුල පවතින විනිබන්ධනයන්. එක්තරා විනිබන්ධනයක් තමයි පින්වත්නි මේ කාමයන් කෙරෙහි අපි තුල පවතින රාගය. ඒක විනිබන්ධනයක්. ඒතර කාමයන් කෙරෙහි අපි තුල ඒක බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ කාමේසු අවීත රාගෝ හෝති අවීත ඡන්தோ අවීත ප්‍රේමෝ අවීත පිපාසෝ අවීත පරිලාහෝ අවීත තණ්හෝ කියලා. ඒතර විනිබන්ධනයන්ට ආවේනික ලක්ෂණ පින්වත්නි මෙතන තියෙනවා රාගයද, ඡන්தோ, ඡන්දේ කැමැත්තද, ප්‍රේමයද, පිපාසයද, දැවිල්ලද, තණ්හාවද. ඒතර කීයද? රාගය එකයි, ඡන්දය දෙවෙනි කාරණේ, ප්‍රේමය තුන්වෙනි කාරණේ, පිපාසය හතරවෙනි කාරණය, පරිලාහය දැවිල්ල පස්වෙනි කාරණය, තණ්හාව හයවෙනි කාරණය. ඒතර එහෙමනම් ඔබ මතක තියාගන්න මේ විනිබන්ධනයක් වීම පිණිස කාරණා පහකින් පුද්ගලයා තුළ ලක්ෂණයන් මතුවෙනවා. කාරණා පහකින් ධර්මයේ දියුණු කරන කෙනාට මූලික වශයෙන් පවතින ප්‍රබලතම විනිබන්ධනය තමයි සිත වෙලාගෙන තියෙන මේ බැම්ම තමයි. මොකද මේ වෙලාගෙන තියෙන විනිබන්ධනයන් නිසාමයි පින්වත්නි අවබෝධය කරා යන්න බැරි.
යම් කෙනෙක් තමා තුළ පවතින මේ විනිබන්ධනයන් දුරු කරගත්තොත් එතන විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරනවාමයි. එතකොට විනිබන්ධනයට තියෙන ආකෘතිය තමයි කාමය කියන්නේ පළවෙනි විනිබන්ධනය, පුද්ගලයා බැඳලා තියෙන විනිබන්ධනය. ඒ නිසා මේ කාමයේ පිළිබඳ පවතින විනිබන්ධනයේ කෙරෙහි අපි තුල පවතින බැඳීම අපි තුල ඒ විනිබන්ධනයට එකතු වෙලා වාසය කිරීම කාරණා 6ක් ඔස්සේ සිද්ධ වෙනවා. ඒක තමයි කියන්නේ අවීත රාගෝ, අවීත ඡන්தோ, අවීත ප්‍රේමෝ, අවීත පිපාසෝ, අවීත පරිලාහෝ, අවීත තණ්හෝ කියලා. එතකොට කාමයන් කියලා කියන්නේ ඔබට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. කාමයන් කියලා කියන්නේ පංචකාමයට. එතකොට පංචකාමයේ භුක්ති විඳින අපිට පංචකාමයන් පිළිබඳ කැමැත්තක්, ඇඟැලුම්කමක්, උවමනාවක්, ලෙන්ගතුකමක් ඇති වෙනවා කියන්නේ බොහෝම අසාමාන්‍ය තත්වයක් නෙමෙයි. ඒක බොහෝම අසාමාන්‍ය තත්වයක් විදිහට සලකන්න පුළුවන්කමක් නැහැ. කාමයන් කෙරෙහි පින්වත්නි පුද්ගලයාට රාගයක් තියනවා නම්, කැමැත්තක් තියනවා නම්, ප්‍රේමයක් තියනවා නම්, පිපාසයක් තියනවා නම්, පරිදාහයක්, දාහයක් දැවිල්ලක් තියනවා නම්, තෘෂ්ණාවක් තියනවා නම්, ඒ බඳු තැනක පින්වත්නි එයාගේ විනිබන්ධනය සම්පූර්ණයි. විනිබන්ධනය සම්පූර්ණයි. දැන් අපිට තේරෙනවා දැන් මේ ඇස ඉදිරියට එන රූපය පිළිබඳ අපිට තියෙනවා පුදුමාකාර රාගයක්. අවීත රාගෝ. රාගය කියන්නේ ඇලීමක් තියෙනවා. ශබ්දයට ඇලීමක් තියෙනවා. ගඳ සුවඳට ඇලීමක් තියෙනවා. රසයට ඇලීමක් තියෙනවා. පහසට ඇලීමක් තියෙනවා. එතකොට මේ ඇලීමට අපි කියනවා රාගය කියලා. අවීත රාගෝ. කාමයන් පිළිබඳ අවීත රාගයක් අපිට පවතිනවා. මේ අවීත රාගය කියන්නේ විනිබන්ධනයක්. කාමයන් පිළිබඳව පවතින අවීත රාගය කියන්නේ විනිබන්ධනයක් පින්වත්නි. රාගයේ පවතින තාක්කල් පින්වත්නි, එබඳු හිතක් තුල මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ වශයෙන් පිහිට අවබෝධය කරා යෑමක් දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි මේ රාගය කියන එක සෝතාපන්න වෙච්ච කෙනා තුල තියෙනවා. සෝතාපන්න වෙච්ච කෙනා තුල තිබ්බට මේ ඕලාරික මට්ටමින් ඒ සෝතාපන්න වෙච්ච කෙනා තුල රාගයක් නැහැ. එයා ඕනම වෙලාවක Taman තුල පවතින රාගයේ සත්‍ය අවබෝධය තුලින් මැඩ පවත්වන්න පුළුවන් කෙනෙක්. ඒ කියන්නේ සත්‍ය මතු කරනකොට එයාට යම්තාක් දමනීය වීමක් තියෙනවා. නමුත් දැන් අද රාගයේ විනිබන්ධනයක් විදියට මේ කාමයේ විනිබන්ධනයක් විදියට පිහිටනකොට ඒ විනිබන්ධනයට අදාළ ලක්ෂණ, ඒ කියන්නේ රාගයද, ඡන්දයද, ප්‍රේමයද, පිපාසයද, පරිදාහයද, තණ්හාවද කියන ඒවා පංචකාමයන් පිළිබඳ සෝතාපන්න වෙච්ච කෙනාට තියෙනවා. එතකොට සෝතාපන්න වෙච්ච කෙනාට හැබැයි අසෘතවත් පෘථග්ජනයෙක්ගේ තරම් නැහැ. එමන සෝවාන් වුණත් පින්වත්නි එහෙනම් එයා තුල රාගයද, පිපාසයද, කැමැත්තද, ප්‍රේමයද, තණ්හාවද මේවා තියෙනවා. මොකද කාමරාග පටික දුරු වෙන්නේ, කාමරාග පටික දුරු වෙලා යන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළේ අනාගාමී තත්වයේදී. එහෙමනම් අනාගාමී වෙන තාක්කල්ම පින්වත්නි අපේ හිත තුල රාගයක් තියනවද නැද්ද? තියෙනවා. ප්‍රේමයක් තියනවද නැද්ද? තියෙනවා. එතකොට එහෙමනම් සෝතාපන්න වෙච්ච කෙනා තුලත් අසෘතවත් පෘථග්ජනයා තුලත් අතර වෙනස මොකක්ද කියලා කෙනෙක් අහන්න පුළුවන්. වෙනස තමයි අර ඕලාරික මට්ටමින් රාගය, තණ්හාව, පිපාසය, ප්‍රේමය, කැමැත්ත මේවා පිහිටන්නේ ඕලාරික මට්ටමින්. ඒ ඕලාරික මට්ටමින් පිහිටන්නේ නැති වුණාට ඕලාරික මට්ටමින් ක්‍රියාත්මක නොවුනත් පින්වත්නි ඒ ශ්‍රාවකයා තුල ඕලාරික මට්ටමින් ක්‍රියාත්මක නොවුනත් ඒ ක්‍රියාත්මක නොවන ශ්‍රාවකයා තුල මේවා තියෙනවා. මේවා ඕනම වෙලාවක හැබැයි සත්‍ය අවබෝධය තුලින් යම් කිසි කලමනාකරණයක් කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට විශාකාව Tamanගේ මිනිබිරිය මිය ගියාම ඒ කොණ්ඩේ තෙමාගෙන විහාරයට ආවහම බුදුරජාණන් වහන්සේ විමසුවා විශාකා මොකද gedara කවුරු හරි මැරුණද ඔයා කොණ්ඩේ තෙමාගෙන ඉන්නේ කියලා. එතකොට එයා කිව්වා ඕනේ ස්වාමීනි අපේ gedara මේ මිනිබිරිය මිය ගියානි කියලා කිව්වා. ඒතර මිනිබිරිය මිය ගියානි කියලා කිව්වහම බුදුරජාණන් වහන්සේ විමසා හිටියා මේ එහෙමද මේ විශාකට හිතට අමාරු ඇති අනේ එහෙමයි ස්වාමීනි මේ පොඩි කෙල්ල ගෙදර එහාට මෙහාට ඇවිදිනකොට හරිම ප්‍රණීතයි හරිම සැහැල්ලුයි අපිට හරි සතුටුයි හරි ගෙදර එළියයි ඉතින් මේ ළමයා නැතිකොට හරි පාළුයි දරා ගන්න අමාරුයි කියලා කිව්වා. දැන් මේ කියන්නේ සෝතාපන්න වෙච්ච කෙනෙක්.
සෝතාපන්න වෙච්ච කෙනෙක්. එතකොට මේක ASCII රාගයේ සලකුණු නැද්ද? තියෙනවා. කැමැත්ත පදනම් කරගෙන සලකුණු නැද්ද? තියෙනවා. ප්‍රේමයේ පදනම් කරගෙන අදහස් නැද්ද? තියෙනවා. පිපාසයේ පදනම් කරගත් අදහස් නැද්ද? තියෙනවා. පරිදාහය සම්බන්ධ අදහස් නැද්ද? තියෙනවා. රාගයේ සම්බන්ධ අදහස් නැද්ද? තියෙනවා. තියෙනවා. ප්‍රේමයේ සම්බන්ධ අදහස් තියෙනවා. ඒ ප්‍රේමයටමයි අය එහෙම කියන්නේ. ඒතකොට ඊගෙන් කියන්න පුළුවන් ද ආපෝ එයා එහෙනම් සෝවාන් වෙලා නැතුව ඇති කියලා. නෑ, සෝතාපන්නයි. ඒතකොට බලන්න බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ කියනවා විශාකා මේ නගරේ මොනුබුරු මිනිබිරි ඔක්කොම විශාකගේ වෙනවා නම් විශාක කැමතිද කියලා. ඒතකොට එයා කියනවා අපොයෝ මං හරි කැමති. මං මේ මුණුබුරු මිනිබිරියෝ ටිකත් වට කරගෙන ඒ පොඩි උන් ටික එකතු කරගෙන මම මේ නගරේ පුරාම ඇවිදිනවා එහෙමනම්. මං හරි කැමතියි ඒකට කියනවා. මං මේ පොඩි උන් ටිකත් එකතු කරගෙන මේ නගරේ පුරාම මම ඇවිදිනවා මං හරි කැමතියි ඒ වගේ දෙයකට. ඒතර බුදුරජාණන් වහන්සේ විමසනවා මේ විශාකා මේ නගරේ මුණුබුරු මිනිබියෝ කී දෙනෙක් විතර දවසකට මැරෙනවා කියලා හිතාන ඉන්නේ. ස්වාමිනී මේ නගරේ විශාලයි. සමහර 2-3 දෙනෙක් වෙන්න පුළුවන් 3-4 දෙනෙක් 10-15 දෙනෙක් ඊට වඩා වැඩියෙන් උනත් වෙන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා එහෙමනම් විශාකා ඔයාට හැමදාම කොණ්ඩේ තෙමාගෙන නේද ඉන්න වෙන්නේ කියලා. එතකොට ඒ වෙලාවේ ඇයට සිහිය උපන්නා. ඒ සිහිය ඉපදිලා කියනවා අනේ ස්වාමීනි මට එක මුණුබුරෙක්වත් මිනිබිරියක්වත් එපා කියලා. දැන් බලන්න මේ සත්‍යය මතු කරනකොට ඇය තුල ශික්ෂණයක් ඇති වුණාද නැද්ද? අන්න සෝවාන් වෙච්ච කෙනාගේ ස්වභාවය. සෝවාන් වෙච්ච කෙනා තුලත් පින්වත්නි අවීත ඡන්தோ, අවීත රාගෝ, අවීත ප්‍රේමෝ, අවීත පිපාසෝ, අවීත පරිලාහෝ, අවීත තණ්හෝ කියන ස්වභාවය තියෙනවා. මොකද ඒ සෝතාපන්න වෙච්ච කෙනා ඒකනේ කාම ලෝකෙම උපදින්නේ. සෝතාපන්න වෙච්ච කෙනා දිව්‍ය ලෝකේ ගියත් කාම ලෝකේනේ දිව්‍ය ලෝකේ. නමුත් අනාගාමී වෙච්ච කෙනා කාම ලෝකේ උපදින්නේ නැහැ නේ පින්වත්නි. අනාගාමී වෙච්ච කෙනා කාම ලෝකේ ඉක්මවල. ඒ කියන්නේ අනාගාමී තත්ත්වය තුළ තමයි කාමරාග පටික සම්පූර්ණයෙන් නැත්තට නැති වෙලා යන්නේ. ඒතර සෝවාන් වෙච්ච කෙනා තුළ කාමයේ පිළිබඳ රාගයක්, ඡන්දයක්, ප්‍රේමයක්, පිපාසයක්, පරිදාහයක්, තණ්හාවක් තියෙනවා. හැබැයි විශේෂත්වය තමයි එතනර ඕලාරික මට්ටමින් නෑ. සත්‍ය මතු වුණොත් ඒ මතුවෙච්ච තැනම යා අතහරලා දාන්න පුළුවන් විදියට දියුණු ප්‍රඥාවක් එයාට තියෙන. දියුණු සම්මාදිට්ඨික අවදියක් තියෙයි. දැන් සම්මාදිට්ඨිය තුල පිහිටපු නැති කෙනා මේ සත්‍ය මතු කිරීම පවා මහා කනස්සල්ලක් විදියට, කරදරයක් විදියට හිතන්න පුළුවන්. ඒ කියන්නේ සත්‍ය මතුවීම පවා මහා ඉසරදයක් විදියට යාට හිතෙන්න පුළුවන්. ඒක මේ වගේ හරියට. දැන් අර ඔබට මතක ඇති බොහොම ජනප්‍රිය සිද්ධියක් තියෙනවා. එක මිනිසෙක් තමන්ගේ දරුවා මැරුණා කිය අඬ ආවනේ. ඒක මේ බොහොම ජනප්‍රිය සිද්ධියක්. මම මේ කියන්නේ මෙතනට හරි වැදගත් ඒක. අඬ ආවා. ඒතර බුදුරජාණන් වහන්සේ ඒක තැනක වැඩ හිටියා. ඒතර එයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කිව්වා බුදුරජාණන් වහන්සේ ඉස්සරහා කිව්වා ස්වාමීන් මේ ඇහුවා මේ බ්‍රාහ්මණය මොකද මේ අඬාගෙන මූණත් එක්ක මැලි වෙලා මොකද මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා ඇහුවා. ඒතර එයා කිව්වා එහෙමයි ස්වාමීනි මගේ පුතා එකම පුතා මලානේ කියලා කිව්වා. ඒකයි මට මේ දුක කියලා කිව්වා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද? ආනේ අඬන්න එපා කියලා කඳුළු පිය දැම්මද? නෑ. බුදුරජාණන් වහන්සේ වදාලා ඇත්ත ප්‍රියමනාප දේවල් නිසා තමයි දුක හටගන්නේ. ප්‍රියමනාප දේවල් නිසායි දුක හටගන්නේ කියලා භාගතුන් වහන්සේ වදාලා. ඒතර ප්‍රියමනාප දේවල් නිසා දුක හටගන්නවා කියපු කාරණේට මේ ඒ කියන්නේ ප්‍රියමනාප දේවල් නිසා දුක හටගන්නවා කියලා භාගතුන් වහන්සේ වදාලා. ප්‍රියමනාප දේවල් නිසා දුක හට ගන්නවා කියපු කාරණේට මේ මිනිස්සු අඬන එක නතර කරලා තියෙනවා. අවබෝධයෙන් නෙමෙයි. අඬන එක නතර කරලා කියලා තියෙනවා මොනවා ප්‍රියමනාප දේවල් නිසා දුක හට ගන්නවා. ඔබ වහන්සේ මේ මොනවද කියන්නේ? ශ්‍රමණය ප්‍රියමනාප දේවල් නිසා දුක නෙමෙයි සැපයයි හටගන්නේ. ප්‍රියමනාප දේවල් නිසා දුක නෙමෙයි සැපයයි හටගන්නේ. අඬ ආපු මිනිස්සයා දැන් බලන්න යා අල්ලගත්ත විදිය. එයා ඊට පස්සේ ඕක කිය බැන ගිහින් තියෙනවා බුදුරජාණන් වහන්සේට. මේ ශ්‍රමණ ගෞතමයෝ වෙන මොකද්ද කතාවක් කියනවා මේ ප්‍රියමනාප දේවල් නිසා දුක හට ගන්නවලු. ප්‍රියමනාප දේවල් නිසා කොයිද දුක හටගන්නේ? ප්‍රියමනාප දේවල් නිසා සැපේනේ හටගන්නේ. මොනවා කියනවද දන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේටත් බැන ගිහින් තියෙනවා. අන්තිමට මෙතන හිටියා බූරුව ගහන තැනක මේ බූරු පොලක් තිබුණා. සූදු පොලක්. එතන ගිහින් කියලා තියෙනවා මම අද ශ්‍රමණ ගෞතමයන්ට හොඳවට කියලා ආවේ. ඇයි කියලා අහලා තිනවා මේ මම යතින් කිව්වනේ ප්‍රියමනාප දේවල් නිසා දුක හට ගන්නවා කියලා.
මම කිව්වා ඔබ වහන්සේ මොනවද මේ කියන්නේ ප්‍රියමනාප දේවල් නිසා දුක කොහෙද හටගන්නේ සැපේනේ හටගන්නේ කියලා. එතකොට අර සූදු කෙලින මිනිස්සු කිව්වා හොඳ වැඩේ උඹ කියලා අපු එක හොඳයි. උඹ කිව්ව කතාව හරි. ඇයි මේ මිනිස්සු මොඩියෝ ටිකක් නේ. ප්‍රියමනාප දේවල් නිසා උඹ කියපු කතාව වගේම සැපේ තමයි හටගන්නේ. මේ මොනවා කියනවද දන්නේ නැහැ කියලා. ඒ අයත් ඔක්කොම එකතු වෙලා බැනලා තියෙනවා. ඉතින් මේක රජුරවන්ටත් ආරංචි වෙලා රජුරුවොත් කොසල් රජුරුවෝ කියලා තියෙනවනේ මේ බුදුරජාණන් වහන්සේ මෙහෙම කතාවක් කියලා තියෙනවා මොනවා කිව්වත් දන්නේ නැහැ කියලා. ඒ කියන්නේ රජුරුවොත් සෝතාපන්න නැහෙනේ. හැබැයි එතන හිටපු මේ මල්ලිකා බිසව බොහොම ඥානවන්ත විදියටනේ පිළිතුරු දෙන්නේ. මොකද ඇය තුල යම් ධර්මයක් තිබ්බනේ. ඇයි ඉතින් හේතු සහිතව රජුරවන්ට තේරුම් කරනවනේ රජතුමනි ඔබතුමා මට ප්‍රියයිද? ඔව්. මාව අහිමි වුණොත් ඔබතුමාට දුකයි. ඔබතුමා දරුවන්ට ප්‍රියයිද? ඔව්. ඔබ දරුවෝ ටික අහිමි වුණොත් ඔබතුමාට පුළුවන්ද? අපෝ බෑ මට කිව්වා දරා ගන්න බෑ කිව්වා. ඔබතුමා මේ රාජ්‍යයට ප්‍රියයිද? ඔව්. මේ රාජ්‍ය ඔබතුමාට නැති වුණොත් දරා ගන්න බෑ. ඉතින් රජතුමනි ප්‍රියමනාප දේවල් නිසා දුකම නේද එහෙමනම් හටගන්නේ කියලා කිව්වම තමයි රජුරුවන් ගොළුව පැදිලා තියෙන්නේ. එවනම් අපිට තේරෙනවා කාමයන් පරිහරණය කරන කෙනෙක් සෝතාපන්න වෙච්ච කෙනත්. සෝතාපන්න වුණා කියලා මොකක්වත් මේ මැජික් කරන්න පුළුවන් මට්ටමක් නෑ. සෝතාපන්න තත්වය කියලා කියන්නේ සක්කාය දිට්ඨිය දුරු වීම පමණයි. එයා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය පිළිබඳ ආත්ම දෘෂ්ටියකින් ග්‍රහණය කර ගැනීමක් අල්ලා ගැනීමක් නෑ. ඒක තමයි සෝතාපන්න තත්වය. වෙන එකක් නෙමෙයි. රූපේ පිළිබඳ ආත්ම දෘෂ්ටියක් පවත්වන්නේ නෑ. රූපේ මම කියලා රූපේ මගේ කියලා රූපේ මගේ ආත්මය කියලා නෑ. හේතුන් නිසා හටගත්ත ඵල ධර්මයක් විදියට Tamanගේ හෘද සාක්ෂිය තුළම ඇති වෙන විශ්වාසයත් එක්ක ඒ தત્ත්වය ඉස්වීම තමයි සෝතාපන්න தત્ත්වය කියලා කියන්නේ. විසි ආකාරික සක්කාය දිට්ඨිය ගැලවිලා ගියාට පස්සේ ඒ විසි ආකාරික සක්කාය දිට්ඨිය ගැලවිලා යාමමයි සෝතාපන්න தત્ත්වය. රූපේ ආත්මය හැටියට පිළිගන්නවා. ආත්මේ රූපවත් කියලා පිළිගන්නවා. රූපය තුල ආත්මයක් ඇත කියලා පිළිගන්නවා. ආත්මය තුල රූපයක් ඇත කියලා පිළිගන්නවා. ඔය විදියට මේ පංචස්කන්ධය පිළිබඳවම වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳවද ඔය ආකාරයෙන්ම හතර ආකාරයකින් පිළිගන්නවා. ආත්මීය ස්වභාවයක් මම කියන ස්වභාවයක් රූපය තුල පණවන්න පුළුවන්. මේ රූපේටමයි මම කියන්නේ කී වැරදි අල්ලා ගැනීමක් තියෙනවා. ඒකට හේතුව එයා රූපය පිළිබඳ යථාර්ථ අවබෝධය නැතිකම. එතකොට මේ රූපයේ ඒකමයිනේ සතිපට්ඨානින් කියන්නේ රූපය පිළිබඳ යථාර්ථ අවබෝධය හදාගන්න කියලානේ. කය පිළිබඳ මෙන්න මෙහෙම බලන්න. එතකොට මේ කය පිළිබඳ ධාතු වශයෙන් බලන්න, කය පිළිබඳ ඉරියාපත වශයෙන් බලන්න, කය තුල අසුභය වශයෙන් වඩන්න, පිළිකුලක් වශයෙන් වඩන්න, ඊට පස්සේ නවසීවතිකයේ වශයෙන් නවාකාරකින් වඩන්න කියලා මේ කය ගැන කියලා දෙන්නේ. කය තුල ආත්ම දෘෂ්ටියක් පවරාගෙන ආත්ම දෘෂ්ටියක් පනවාගෙන යන ජීවිතය බොහොම හරසුන් එකක් කියන එක තමා තුළම අවබෝධයෙන් තහවුරු කරන්නයි මේ විදිහට කියලා දෙන්නේ. වෙන දෙයකට නෙමෙයි. එතකොට මේ විදිහට කියලා දීම තුළ ඒ ශ්‍රාවකයා තුළ ඉතා පැහැදිලි අවබෝධයක්, පැහැදිලි නුවණක් පිහිටනවා. එතකොට මේ පැහැදිලි නුවණක් පිහිටියාට පස්සේ යාට මේ කය පිළිබඳ සාරය සහ අසාරය පිළිබඳ ඉතා හොඳට තේරෙනවා. එතකොට කය පිළිබඳ සාරයක් නැති බවත්, කය තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි බවත්, මේක අනිත්‍ය වෙලා යන එකක් බවත්, ඒ අනිත්‍ය නිසාම දුක පවතින බවත්, දුක නිසාම මම මගේ ආත්මය කියලා පවරාගෙන පණවාගෙන ඒ තුල ගිලගෙන බැසගෙන වාසය කරන්න බැරි බවත් ඒ ශ්‍රාවකයා තේරුම් ගන්නවා. ඒ තේරුම් ගැනීමත් එක්ක තමයි පින්වත්නි මේ ශ්‍රාවකයා මේ සෝතාපන්න තත්වයටපත් වෙන්නේ. ඉතින් ඒ බඳු තත්වයකටපත් වුණා කියලා එයා කාමයන්ගෙන් සම්පූර්ණ නිදහස් වෙච්ච කෙනෙක් නෙමෙයි. කාමයන් පිළිබඳ අවීත රාගයක්, අවීත ඡන්දයක්, අවීත ප්‍රේමයක්, අවීත පිපාසයක්, අවීත පරිලාහයක්, අවීත තණ්හාවක් තියෙනවා. හැබැයි ඒවා අර අසුරුතවත් පෘථග්ජනීක තරම් ඕලාරික මට්ටමක් නෑ. මේ කෙලෙස් බන්ධනේ ප්‍රහාණය කර ගැනීම, සම්පූර්ණයෙන් ප්‍රහාණය කර ගැනීම තමයි අරහත් වේ කියලා කියන්නේ. යම්තා කලමනාකරණී වෙනවා සෝවාන් වෙද්දී. නමුත් එහෙම නැතුව මේ කාමයන් මේක තමයි ලෝකේ පළවෙනි විනිබන්ධනය. සංසාරයට ගැට ගහලා තියෙන. එතකොට කාමයන් පිළිබඳ හරිම ඉලක්කගතයි පැහැදිලි කිරීම. කාමයන් කියන්නේ ඇස කන නාසය දිව කය තුලින් අත්දකින පංචකාමයන්. ඒවා පිනවන්න ඇති වෙනවා අපි තුල කැමැත්තක්. ඒකට අපි කියනවා ඡන්දය කියලා. මේ පංචකාමයන් පිනවීම පිළිබඳ අපිට තියෙනවා ඇල්මක්. ඒකට කියනවා රාගය කියලා. මේ පංචකාමයන් පිනවීම පිළිබඳ අපිට තියෙනවා ප්‍රේම කිරීමක්. හිතේ උපදින මහා මේ අනුකම්පා සහගත බව, ඒ කියන්නේ හිතේ උපදින සෙනෙහස පදනම් කරගත ස්වභාවයක් හිතේ තියෙනවා. ඒක හොඳයි වශයෙන් පිළිගැනීමත් එක්ක ප්‍රේමයක් තියෙනවා. ඒ වගේම ඇසින් කොයිතරම් රූප බැලුවත් නැවත නැවත බලන්න හිතෙනවා, ශබ්ද ඇහුවත් නැවත නැවත අහන්න හිතෙනවා, ආයෙත් ලෝකෙට ගිහින් අහන්න හිතෙනවා. ඉතින් ඒ අහන එක ASCII, ආයෙ බලන එක ASCII, පෙනෙන එක ASCII, දැනෙන එක ASCII ඒවා ලෝකෙට ගිහින් නැවත නැවත විශ්ලේෂණය කරනකොට කර්ම සකස් වෙනවා කියලා එයාට තේරෙන්නේ නැහැ.
මොකද මේ ලෝකයේ ගැටලුව තමයි නැවත නැවත ලෝකයට ගිහින් ඇස කන නාසය දිවකය මනස පරිහරණය කරනකොට පින්වත්නි අපි තුල කර්ම සකස් වෙනවනේ. ඒ කර්ම සකස් වෙන්නේම මේ විනිබන්ධනය කරේ අපි තුල ඇති වෙච්ච පින්වත්නි පිපාසය නිසා. මොකද පිපාසය කියන්නේ සංසිඳෙන්නේ නැහැ. එහෙනම් කොච්චර බැලුවත් මදි, කොච්චර ඇහුවත් මදි, කොච්චර දැනුණත් මදි, කොච්චර හිතුණත් මදි. ආය හිතන්න හිතෙනවා, ආය බලන්න හිතෙනවා, ආය බින්දින්න හිතෙනවා. ඒ කියන්නේ ඒකට අපි මොකද්ද කියන්නේ? ඒක පිපාසෝ. ඒක තමයි කියන්නේ අවීත පිපාසෝ කියලා. අවීත පරිලාහෝ. ඒ වගේම තමයි පින්වත්නි 1000ක් තියෙනවා. ඒ 10 දුරු වෙන්නේ නැහැ. කොච්චර බැලුවත් මදි, කොච්චර ඇහුවත් මදි, කොච්චර දැනුණත් මදි. ඒ වගේම දුරු නොවු තෘෂ්ණාවක් තියෙනවා. තෘෂ්ණාවක් තියෙනවා. එතකොට ඒවා පදනම් කරගෙන තමයි මේ කාමයන් ඔස්සේ එයා තුල යම් චර්යාවක් ගොඩනගෙන්නේ. ඒ කාමයන් ඔස්සේ පවතින රාගය, ප්‍රේමය, තෘෂ්ණාව, කැමැත්ත 10 දුරු වෙච්ච තැනක තමයි ඒ ශ්‍රාවකයාගේ අවබෝධය සකස් වෙන්නේ. එතකොට ඒ ශ්‍රාවකයාගේ අවබෝධය ඒ විදිහට සකස් වෙනකොට දැන් එහෙමනම් අපි තව එකක් තේරුම් ගන්න ඕන. එහෙමනම් අපිට කාමේසු අවීත රාගෝ හෝති අවීත ඡන්தோ අවීත ප්‍රේමෝ අවීත පිපාසෝ අවීත පරිලාහෝ අවීත තණ්හෝ කියලා ස්වභාවයක් අපි තුල හිත පවතින්නේ ඇයි පින්වත්? ඇයි මේ බඳු තත්ත්වයක් අපේ හිත තුල ක්‍රියාත්මක වෙන්නේ? මේ බඳු තත්ත්වයක් අපි තුල ක්‍රියාත්මක වෙන්නේ කාමයන් තුල සාරයක්, කාමයන් තුල වටිනාකමක් තියනවායි කියලා හිතෙනකොට. මේවා තුල සාරයක් වටිනාකමක් නැහැ කියලා. ඒ කියන්නේ ඇස ඉදිරියට එන රූපය තුල සාරයක් වටිනාකමක් නැහැ. ඒවා අත්දකින්න ඇස තුලත් සාරයක් වටිනාකමක් නැහැ. කන තුල සාරයක් වටිනාකමකුත් නැහැ. කන අභියසට එන ශබ්දේ සාරයක් වටිනාකමකුත් නැහැ. නිකම්ම නාම රූප ධර්ම ටිකක් ඇති වෙලා නැති වෙලා යනවා විතරයි කියලා අපිට දකින්න පුළුවන් වුණොත් ඒ දැක්ම තුල තමයි පින්වත්නි කාමයන් පිළිබඳ රාගයද, ඡන්දයද, ප්‍රේමයද, පිපාසයද, පරිදාහයද, තෘෂ්ණාවද දුරු වෙන්නේ. ඒවනම් අපිට මොකද්ද දැන් මෙතන නැත්තේ? අපිට නැත්තේ මේ පංචකාමයන් පිනවීම සම්බන්ධ පංචකාමයන් අත්දකින්න ඇස කන නාසය දිවකය පිළිබඳවත් යථාර්ථය අපි දන්නේ නැතිකම, ඒ වගේම ඇස ඉදිරියට කන ඉදිරියට එන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ආදී යථාර්ථය නොදන්නාකම. ඒතර මේ යථාර්ථය පරමාර්ථය නොදන්නා තාක්කල් අපේ හිත තුල පින්වත්නි රාගයක්, තෘෂ්ණාවක්, ප්‍රේමයක්, පිපාසයක්, කැමැත්තක්, පරිදාහයක් ඇති වෙනවා. එවනම් මේක ඇති කරගන්නේ නැහැ කියලා එයා පහන්පත්තු කළා කියලා විසඳෙන්නේ නැහැ ප්‍රශ්නේ. මම නම් කවදාවත් කාමයන් කෙරෙහි තෘෂ්ණාවක් හදාගන්නේ නැහැ. තෘෂ්ණාව දුරු වේවා, තෘෂ්ණාව දුරු වේවා කියලා හඳුන් කූරුපත්තු කළාට කවදාවත් හරියන්නේ නැහැ. තෘෂ්ණාව දුරු වේවා කියලා මල් 84000 නෙමෙයි ඊට වඩා තියෙන රටේම තියෙන මල් එකතු කරලා ලොකු මල් පූජාවක් කළා තෘෂ්ණාව දුරු වෙන්නේ නැහැ. දුරු වෙන ආකාරයට මානසිකාරයේ පැවැත්විය යුතුයි. ඒ මානසිකාරයේ පැවැත්වීම තමයි කායානුපස්සනාව තුලින් කෙරෙන්නේ. කායානුපස්සනාව තුලින් කෙරෙන්නේ. එතකොට කායානුපස්සනාව වඩනකොට එයා මේ ලෝකයේ අත්දකින්න ඇසේ කතාව, කනේ කතාව, නාසයේ කතාව, දිවේ කතාව, කයේ කතාව, මනසේ කතාව Tamanට පැහැදිලිව පේන්න පටන් ගන්නවා. ඒතර ඒක පැහැදිලිව දැන ගැනීමත් එක්කම යාට තේරෙනවා මේ හිතන මේවායේ මම මේ කියන දේවල් වල ඔය කියන ලොකු සාරයක් නැහැ කියලා යාට තේරෙනවා. එතකොට තමයි පින්වත්නි මේ ලෝකේ පළවෙනි විනිබන්ධනයේ වෙච්ච කාමයන් පිළිබඳ යථාර්ථ අවබෝධය තුලින් කාමයන් අතහැරිනේ. ඒ අතහැරීම කියලා කියන්නේ සෝතාපන්න තත්ත්වයට අභිවාගින් අනාගාමි තත්ත්වය. එතකොට දැන් අපිට මේ චින්තනයේ පුහුණු කළොත් අනාගාමි කෙසේ වෙතත් සෝතාපන්න වෙන්නවත් බැරිද? පුළුවන්. සම්පූර්ණයෙන් කාමයන් කෙරෙහි රාගය, ප්‍රේමය, තෘෂ්ණාව, කැමැත්ත, පරිදාහය, පිපාසය සම්පූර්ණ දුරු නොවුනත් යම් තාක් හරි පින්වත්නි මේවා දුරු කරගන්න බැරිද අපිට? පුළුවන්. යම් තාක් හරි පුළුවන්. එතකොට යම් තාක් හරි මේ විදිහට දුරු කර ගැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ අපට වදාළේ කුමක්ද? අපිට භාග්‍යවතුන් වහන්සේ වදාළේ එතන සතිපට්ඨානිය භාවිතා කරන හැටියටයි. ඔකට සූත්‍රයක් තියෙනවා විනිබන්ධ සතිපට්ඨාන සූත්‍රය කියලා. කොහොමද මේ විනිබන්ධනයන් දුරු වෙන්නේ සතිපට්ඨානය තුල? ඒ කියන්නේ මේ විනිබන්ධ, ඒ කියන්නේ කාමයේ කියන බරපතල විනිබන්ධනය නිසා තමයි අපිට සෝවාන් වෙන්නවත් බැරි. ඒතර කාමයන් පිළිබඳ සම්පූර්ණයෙන් අවබෝධ කරගන්නවා කියන එක නෙමෙයි, කාමයන් තුල යම් කලමනාකරණයක්
ඒ කියන්නේ කාමයන් පිළිබඳ යම්කිසි කලමනාකරණය කර ගැනීමක් තුල තමයි සෝවාන් වෙන්නේ. කාමයන් වලින් සම්පූර්ණයෙන් වෙලා නෙමෙයි. අයින් සම්පූර්ණ අයින් වුණොත් සෝවාන් වෙච්ච කෙනෙකුට කවදාවත් ගිහි ජීවිතේ ඉන්න බෑ. ගිහි ජීවිතේ ඉන්න බෑ. මොකද ගිහි ජීවිතේ ඉන්න බැරි කාමයන්ගේ ඇසුරක් ගිහි ජීවිතේ තියෙනවනේ. ඒ කියන්නේ සෝවාන් වෙච්ච කෙනෙකුටත් කාමයන්ගේ ඇසුර තියෙනවනේ. ඒකනේ සෝවාන් වෙච්ච විශාකාව වගේ කෙනෙක් පුංචි කාලේ සෝවාන් වෙලා එයා විවාහ ජීවිතයටත්පත් වෙලා සාමාන්‍ය කාමභෝගී ජීවිතයක් එයා ගෙවලා දරුමල්ලෝ හදාගෙන රැකී ආරක්ෂා කටයුතු කරගෙන එහෙම හිටියානේ. හේතුව එහෙමනම් ඒව කාමයන්ගෙන් සම්පූර්ණ නිදහස් වෙච්ච කෙනෙකුට එහෙම යන්න බෑනේ. මොකද දැන් විශාකාව වගේ කෙනෙක් සෝවාන් වෙන්නෙත් විවාහ වෙලා නෙමෙයිනේ. විවාහ වෙන්න කලින් පුංචි කාලෙමයි විසාකාව සෝවාන් වෙන්නේ. එහෙමනම් අපට තේරෙනවා මේ කාමය කියන විනිබන්ධනේ සම්පූර්ණයෙන් දුරු වෙන්නේ අනාගාමී තත්ත්වයට එක්ක. එහෙමනම් අපට මේ අපි අනවශ්‍ය කලබල වීමක්, බය වීමක් ඇති කරගන්න නරකයි. අනේ මේ කාමයන් පිළිබඳ රාගය දුරු වුණොත් අපේ මේ එදිනෙදා ජීවිතේ කඩාකප්පල් වෙයි. ප්‍රේමයේ දුරු වුණොත් එදිනෙදා ජීවිතේ කඩාකප්පල් වෙයි. එහෙම එකක් නෑ. මේවා පිළිබඳ යම් කලමනාකරණයක් තමයි සෝතාපන්න තත්ත්වය ඇති වෙන්නේ. ඒතර සෝතාපන්න වෙන ශ්‍රාවකයා තුළ දුරු වෙන සංයෝජනයේ හැඩතලයේ දිහා බැලුවම ඒක තේරෙනවා. ඒතර කාමයන් පිළිබඳ කතාවක් නෑ. සෝවාන් වෙච්ච කෙනාගේ සංයෝජන තුන දුරු වී සංයෝජන තුනයිනේ එයා තුළ දුරු වෙන්නේ. ඒතර සක්කාය දිට්ඨියයි විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාසයයි. එයා තුළ සක්කාය දිට්ඨිය කවර ආකාරයකින්වත් නෑ. එතකොට සක්කාය දිට්ඨිය නැතිවීම නිසාම යා තුල નિરાයාසයෙන් සිල් රැකීමේ ස්වභාවයකුත් උපදිනවා. මොකද සක්කාය දිට්ඨිය නිසා තමයි මිනිස්සු ප්‍රාණඝාතය කරන්නේ, බොරු කියන්නේ ඔක්කොම සක්කාය දිට්ඨිය නිසා. එතකොට සක්කාය දිට්ඨිය කියන්නේ සිල් දුසිල්වත් වීමේ සංයෝජනය. දුසිල්වත් වීම පිණිස යම් සංයෝජනයක් නැත්තම් ඒ සංයෝජනේ ගලවලා දැම්මට පස්සේ දුසිල්වත් වෙන්නේ නැහැ. ඒකයි සෝවාන් වෙච්ච කෙනෙක් කවදාවත් සතු මරන්නේ නැත්තේ. සෝවාන් වෙච්ච කෙනෙක් කවදාවත් මත්ද්‍රව්‍ය මත්පැන් පානීය කරන්නේ නැත්තේ. සෝවාන් වෙච්ච කෙනෙක් කවදාවත් පින්වත්නි එයා තුල කාමයේ වරදවා හැසිරීමක් නැහැ. ඇයි? මේවා ඔක්කොම සිද්ධ වෙන්නේ සක්කාය දිට්ඨිය පදනම් කරගෙන. වේදනාව සම්බන්ධ ආත්ම දෘෂ්ටියක් පවරා ගත්තොත් එහෙම ඒ සුඛ වේදනාව වෙනුවෙන් ඕන දෙයක් එයා කරන්න ලෑස්ති. පරාඹුවක් වුණත් සේවනය කරන්න ලෑස්ති. පරපුරුෂයෙක් වුණත් සේවනය කරන්න ලෑස්ති. මේ ඔක්කොම වෙන්නේ පින්වත්නි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය පිළිබඳ තියෙන අනවබෝධය. ඒ තුල ආත්ම දෘෂ්ටියක් ආත්මීය ස්වභාවයක් පවතිනවා කියලා හිතාගෙන ඉන්න තාක්කල් මිනිස්සු දුසිල්වත්. ඇත්තටම සක්කාය දිට්ඨිය දුරු වුණාට පස්සේ එයා තුල નિરાයාසයෙන් සිල් රැකෙන එකයි සෝවාන් වෙච්ච කෙනෙක් කවදාවත් හොර කරන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ කියලා ධර්මයේ තුල ස්ථාවරව පැහැදිලි වෙලා තියෙනවා. මොකද මේ දුසිල්වත් භාවයේ පිණිස පවතින එකම සංයෝජනය තමයි සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය දුරු වුණාට පස්සේ දුසිල්වත් වීම පිණිස මූලික පදනමක් හිතේ නැහැ. මේවා හරි ලස්සන විස්තර පින්වත්නි. එතකොට මේ කාමයන් පිළිබඳ යම්කිසි කලමනාකරණයක් සහිතව කාමයන් ක්‍රියාත්මකයි. ඕලාරික මට්ටමින් ක්‍රියාත්මක නැහැ. නමුත් කාමයන් පිළිබඳ සම්පූර්ණ මිදීමක් ඒ ශ්‍රාවකයාගේ හිත තුළ උපදිනවා නෙමෙයි පින්වත්නි. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ අපට වදාලා මේ පළවෙනි විනිබන්ධනයත් එක්ක අවබෝධය කරා යනවා නම් එයා තුළ පවතින දෙවෙනි විනිබන්ධනය තමයි මේ කය පිළිබඳව රාගයක් පවතින්න පුළුවන්. කය පිළිබඳව රාගයක්ද, ඡන්දයක්ද, ප්‍රේමයක්ද, පිපාසයක්ද, පරිදාහයක්ද, තණ්හාවක්ද මේ විදිහටම 6 ආකාරයකින් මේ කය පිළිබඳව පවතිනවා. ඒතකොට මේ කය පිළිබඳවත් මේ විදිහට පවතින එක නිසාමයි සෝවාන් වෙන්න බැරි. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය දුරු වෙනකොටම කය පිළිබඳව අවීත රාගෝ එයා තුල මේ කය මම මගේ කියලා අල්ලගෙන හිටිය ගතිය බැහැර වෙන්න පටන් ගන්නවා. අවීත ඡන්தோ මේ ඡන්දයක් තිබ්බනම් මේ කය පිළිබඳ ඒක දුරු වෙන්න පටන් ගන්නවා. එයා කයේ යථාර්ථය දන්නවා. කය නඩත්තු නොකරනවා නෙමෙයි. ප්‍රේමයක් තිබ්බනම් ඒක දුරු වෙන්න පටන් ගන්නවා. පිපාසයක් තිබ්බනම් මේ කයම සන්තුෂ්ටිමත් කරන්න ඕනේ කියලා ඒක දුරු වෙනවා. මේක මගේ වශගේ නෑ කියලා එයා දන්නවනේ. තණ්හාවක් තිබ්බනම් ඒක දුරු වෙන්න පටන් ගන්නවා. එතකොට ඒක තමයි ලෝකෙත් දෙන දෙවෙනි විනිබන්ධනය. මෙතන මේ විනිබන්ධ කියලා කියන්නේ අවබෝධය කරා යන්න හිත වෙලාගෙන තියෙන කෙලෙස් බන්ධන. මේවා අඩු වැඩි වශයෙන් සෝවාන් වෙච්ච කෙනෙක් තුල පවතින. හැබැයි අරහත්ත්වයටපත් වෙච්ච කෙනෙක් තුල මේ බඳු කිසිම විනිබන්ධනයක් ක්‍රියාත්මක නැහැ. එහෙනම් මේ සම්පූර්ණයෙන් විනිබන්ධනයන්ගේ වෙලාගෙන සිටින මේ හිත විනිබන්ධනයන්ගෙන් නිදහස් වෙන්නේ සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්නේ අරහත්ත්වයේදී. ඒක සෝවාන් ශ්‍රාවකයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා. සෝවාන් ශ්‍රාවකයෙක් තුල මේවා යම්තා කලමනාකරණය කිවීමක් තමයි දකින්න ලැබෙන්නේ. යම්තා කලමනාකරණය වීමක්. ඒ වගේම පින්වත්නි
යම් වෙලාවක ඒ ශ්‍රාවකයා තුළ ඒ කියන්නේ මේ එදිනෙදා ජීවිතය තුළ හරියට බලපවතින විනිබන්ධනයක් තමයි ආහාරයට ගිජු බව, ස්පර්ශ සුවයට ගිජු බව, නිදි සුවයට ගිජු බව, මේවා මේ තීන මිද්දෙන් යට වුණාට පස්සේ අත්දකින්න දේවල්. ඒ කියන්නේ පරිහරණය කරන දේවල් තුළ පරිහරණය තුළ යථාර්ථ අවබෝධයක් නැති වුණාට පස්සේ ආහාරයට ගිජු වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ වෙලාවක තමයි ආහාරයේ පටික්කුල සංඥාව. මේක එකම විකල්පේ සතිපට්ඨානෙ මේකට. වෙන විකල්පයක් නැහැ. අපි මේ මෑත කාලේ සතිපට්ඨාන ගැන නිතර කියන්නේ එකයි. මේකට වඩා වෙන විකල්පයක් පේන්නේ නැහැ. නැත්නම් ලස්සනට කතාන්දර කියලා බණක් කියන්න පුළුවන්. නමුත් සතිපට්ඨානෙට වඩා එකක් පේන්නේ නැහැ. කැමැති තාක් කුස පුරවාගෙන ආහාරයටම ගිජු වෙලා ලෝකේ කෑමම හොය දැන් සමහර නෝන්ලා ඉන්නේ ටීවී එක බලනවා උයනවා. ඊට පස්සේ ගෙදර සමගිය වෙනුවෙන් එහෙම කරාට කමක් නැද්ද? ඇයි ඒකේ මොකද්ද තියෙන වරද කියලා කෙනෙක් අහන්න පුළුවන්. ඇත්ත. ඒකේ කිසි ගැටලුවක් නැහැ. නමුත් ඒ කියන්නේ ආහාරයමයි ජීවිතය කියලා හිතුවට පස්සේ ඊට පස්සේ යා ටීවී එක බලනවා, ඊට පස්සේ වට්ටෝරුව ලියා ගන්නවා, ටීවී එකේ උදේට යනවනේ නෝනලාගේ ඔළුවට ඒ වගේ දේවල් ගොඩක් වැඩසටහන් තියෙනවනේ. වට්ටෝරුව ගේනවා, උයනවා, උයලා කන්න දෙනවා. ඒක හොඳයි ගෙදර සමගිය වෙනුවෙන් ඉඳලා හිටලා ඒ වගේ. නමුත් ඒකමයි ජීවිතය කිව්වොත් එයා ඒක විනිබන්ධනයක් විදිහට ධර්ම මාර්ගයේ යට යනවා. ආහාර ඉලක්කය යැපීම විතරයි. එතකොට කැමැති තාක් කුස පුරවාගෙන නිදිසුවයෙන්, යහන්සුවයෙන්, ස්පර්ශසුවයෙන් කාලය ගෙවනවා කියන එක ඒ පුද්ගලයාගේ ප්‍රමාදී ලක්ෂණයක්. ඒක විනිබන්ධනයක් ඒක. ඒ වාටම රාගයක්, ඡන්දයක්, ප්‍රේමයක්, පිපාසයක්, පරිදාහයක්, තණ්හාවක් හදාගෙන හිටියොත් ඒ බඳු තත්ත්වයක් ක්‍රියාත්මක වන තැනක ඒ ශ්‍රාවකයා අනාතයි. ඒ ශ්‍රාවකයා අසරණයි. එහෙම අසරණ නොවීම පිණිස පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ අපට වදාළේ සතිපට්ඨානය තුල ටිකෙන් ටික ශක්තිමත් වෙන හැටියටයි. ඒවා තුල ක්‍රමානුකූලව ශක්තිමත් වීමයි භාග්‍යවතුන් වහන්සේ අපට අනුදැන වදාළේ. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ අපට පැහැදිලි වෙනවා මේ. ඒතර මේවා තුල දැන් මේ පරිහරණය කරන පරිහරණය කිරීම තුලම මුසපත් වෙලා ඒවා තුලම ගිලගෙන බැසගෙන වාසය කරන එකෙන් හිත මුදවා ගැනීම පිණිස තමයි බුදුරජාණන් වහන්සේ අපට පින්වත්නි මේ සතිපට්ඨාන භාවනා ක්‍රම බොහෝමයක් උගන්වන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි ආහාරයේ පටික්කුල සංඥා කියලා එකක් තියෙනවා. ආහාරයේ පිළිකුල දකින්නවා. එතකොට මේ ආහාරයේ පිළිකුල දකිමින් යම් කෙනෙක් ධර්මයේ දියුණු කරනකොට එයාට මේ අනුභව කිරීම තුළ සැපයක් අත්දකින්න ලැබෙන්නේ නැහැ. හේතුව මේ ආහාරයේ මතම ගිජු වීමක් දකින්න ලැබෙන්නේ නැහැ. මේ කියන්නේ පරිහරණය කරන දේවල් නිසාත් කෙලෙස් උපදිනවා. ඒකම තමයි සබ්බාසව සූත්‍රය අපිට කියන්නේ පටිසේවනා පහතබ්බන් කියලා. මේ පරිහරණය කරන දේවල් තුල ඊටා සිහිනුවණින් පරිහරණය කරන්න බැරි වුණොත් එහෙම ඒ පරිහරණය කරන දේ නිසාම යා අකුසලයෙන් යට වෙලා ඒක විනිබන්ධනයක් විදියට ක්‍රියාත්මක වෙලා යා ධර්ම මාර්ගයේ යට ගිහින් අර කෙලෙස් සහිත බන්ධනයන්ම මතු වෙලා එයාව වෙනසෙන්න පුළුවන්. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ අපට වදාරනවා ප්‍රබල විනිබන්ධනය. අද බෞද්ධයා මුහුණ දෙන බරපතල තත්ත්වයක් තියෙනවා. මේකේ තියෙන විනිබන්ධනයක්. ඒක තමයි පස්වෙනි එක. ඒ තමයි පින්වත්නි එක්තරා දෙව්ලෝක උපදින්න හිත පිහිටුවාගෙන බඹසර හැසිරෙනවා කියන එක. බලන්න මේ කියන කතාව විනිබන්ධ සූත්‍රේ. දිව්‍ය ලෝකේ යන්න හිතාගෙන බඹසර දියුණු කරනවා. ඒක සීලබ්බත පරාමාසයක්. නිවන් මාර්ගයේ ඉන්න ශ්‍රාවකයෙකුට මකට නිවන් මාර්ගයේ ඉන්න කෙනෙකුට වෙන ඉතින් ඔය මූලික පදනමේ ඉන්න කෙනෙකුට දිව්‍ය ලෝකේ යන්න බලන්න හරි සිල් රකින්න එක හොඳයි නරක නෑ. නමුත් නිවන් මාර්ගය ගැන උඩන්දු යුගයක් නෙමේක. නිවන සම්බන්ධ කේන්ද්‍රගත භාවිතය සම්බන්ධ මේ කාලේ උනන්දුවක් තියෙනවනේ. ධර්ම මාර්ගයක් දියුණු කරලා නැති මූලික පදනමේ ඉන්න කෙනෙක් දිව්‍ය ලෝකේ යන්න හරි සිල් රකින්න එක හොඳයි අඬ හරි. අනේ සිල් රැක්කොත් දිව්‍ය ලෝකේ යනවාලු කියලා හිතාගෙන හරි සිල් රකින්න. සිල් රැක්කොත් සතර අපායට වැටෙන්නේ නැල්ලු නේද කිය හරි සිල් රකින්න. හැබැයි ඒක උදව්වක්. සීලයක් නැති මිනිහෙකුට වඩා ඒක හොඳයි. නමුත් ධර්ම මාර්ගයට ආවට පස්සේ එක්තරා දිව්‍ය නිකායක හිත පිහිටුවාගෙන බඹසර සීලයක් දියුණු කරනවා නම් මගේ සීලය හෝ වෘතය හෝ තපස හෝ බඹසර හෝ දෙවියෙක් වන්නේ මී දෙවියෙක් වීම පිණිසයි කියලා හිතාගෙන යම් කෙනෙක් සීලයක් දියුණු කරනවා නම් ඒ සීලය දියුණු කරන ශ්‍රාවකයාට ඒක විනිබන්ධනයක් හැටියටයි. විනිබන්ධනය කිව්වේ සිත වෙලාගෙන තියෙන කෙලෙස් බැම්මක් හැටියටයි භාගතුන් වහන්සේ පෙන්වන්නේ. එහෙනම් දිව්‍ය ලෝකේ යන්න නෙමෙයි අපේ සීලේ ප්‍රමුඛ ඉලක්කය.
මේ ජීවිතය තුලදීම දුක නිමා කර ගැනීමයි. දැන් සමහර ස්වාමීන් වහන්සේලා කියනවා ඔයා සිල් රකින්න දිව්‍ය ලෝකේ යන්න බලන්න කියලා. අමානිවංශෝ ගොඩාක් දුර නෑ කියලා අන්තිමටම කියනවා සිල් රකින්න දිව්‍ය ලෝකේ යන්න බලන්න. තාවතින්ස යාත්‍රාවට ගොඩ කරන්න කියලා හිතන සිල් රකින්නවා. ඒ කියන්නේ මේ සීලය කියන්නේ තාවතින්ස යාත්‍රාව. ඒ නිසා ඔයා මේ යාත්‍රාවට ගොඩ වෙන්න සිල් රකින්න කියනවා නම් ඒක බුදුදහමේ විනිබන්ධනයට උදව්වක් නෙමෙයිද? කෙලෙස් බන්ධනයට කරන උදව්වක් නෙමෙයිද ඒක? මගේ හිත තුල කෙලෙස් තියෙන එක වෙනම කතාවක්. එහෙම තියනවා කියලා මට පුළුවන් ද කෙලෙස් ගැනම වර්ණනා කරන්න? මගේ හිතේ කෙලෙස් තියෙනවා කියලා නෑ හිතේ ස්වභාවය මෙහෙම තමයි කියලා මම ඒකම වර්ණනා කළොත් එහෙම ඒක මොනතරම් දුර්වල තත්වයක්ද? ඒක ශාස්ත්‍රුන් වහන්සේගේ කතාවට කොච්චර විරුද්ධයිද? මගේ හිතේ කෙලෙස් තිබ්බට කෙලෙස් නැති මිනිස්සු ඉන්න බැරිද? ධර්මයේ දියුණු කරගෙන ඉස්සරහට යන්න පුළුවන් අය ඉන්න පුළුවන්. ඒ නිසා මගේ හිතේ හැඩතලෙමයි ලෝකයේ හිතෙත් හැඩතලේ කියලා ගත්තොත් එහෙම මගේ මට්ටමින් ලෝකේ ගලපන්න හදනවා. එතකොට හිතෙන්නේ මමත් මෙහෙමයි ඔයත් එහෙමයි. අපි දෙන්නම මෙහෙම යන් කියලා දිව්‍ය ලෝකේ යන්න ප්‍රාර්ථනා කරනවා. විනිබන්ධ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා. පින්වත් මහණෙනි, එක්තරා දෙව්ලෝක උපදින්න කියලා හිතාගෙන බඹසර හැසිරෙනවා නම් සීලය, බෘතය හෝ තපස හෝ බඹසර හෝ දෙවියෙක් වන්නෙමි කියලා හිතාගෙන දියුණු කරනවා නම් අන්‍ය වූ දෙවිය නිකායක හෝ ඉපදෙමි කියලා දියුණු කරනවා නම් දිව්‍ය ලෝක උපදින්න සිත පිහිටුවාගෙන බඹසර හැසිරෙනවා නම් මහණෙනි, එතන වීරිය කිරීමට ඉඩක් ලැබෙන්නේ නැවත නැවත වීරිය තුල යෙදීමට ඉඩක් ලැබෙන්නේ හිත වීරියක් නැතුව නැවත නැවත පසුබෑමක් ඇති වෙනවා නම් මේ සිත වෙලාගත් පස්වෙනි විනිබන්ධනයයි කියලයි විනිබන්ධ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ. එහෙනම් පරිස්සම් වෙන්න, දිව්‍ය ලෝකේ යන්න කියලා හිතාගෙන සිල් රකින්න කියලා කවුරු හරි කියනවා නම් එයා කෙලෙස් වෙලාගත් විනිබන්ධනයට උදව් කරන මාරපාක්ෂික බලයක් විදියට දකින්න. මාරපාක්ෂික බලයක් විදියට දකින්න. මොකද මේක අපේ මම කියන එකක්ද නෑ. මේ කතාව කොච්චර ඇත්තද කියලා බලන්න විනිබන්ධ සතිපට්ඨාන සූත්‍රය බලන්න. එහෙනම් ඔබ කර යුත්තේ සතිපට්ඨානයේ මතම ශක්තිමත් වීමයි. ඒකට භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා ඉමේ සංකෝ භික්කවේ පංචන්නං චේතෝ සෝ විනිබන්ධනං පහනාය චත්තාරෝ සතිපට්ඨානා භාවේ තබ්බා. මේ කවර ආකාරයක කෙලෙස් වෙලා ගැනීමකට හෝ මහණෙනි එකම විකල්පය තමයි සතර සතිපට්ඨානෙ පුහුණු කරන එක. කතමේ චත්තාරෝ මොනවද ඒ හතර? ඉද භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. කය අනුව බලමින්, කාගේ කයද? තමන්ගේ කය අනුව බලමින් ආතාපි කෙලෙස් තවන වීරියෙන් සම්පජානෝ සිහිනුවණින් සතිමා සිහියෙන් විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස මේ ලෝකයේ කෙරෙහි අවිද්‍යාවක් හෝ දොම්නසක් හදාගන්නේ නැතුව කාලය ගෙවන එක. ඒක ප්‍රායෝගිකව ඔබට පැවරෙන දෙයක්. ඒක ප්‍රායෝගිකව ඔබ තුල කරගන්න ඕන දෙයක්. ඒක ප්‍රායෝගිකව ඔබ පුහුණු කරගන්න ඕන ආධ්‍යාත්මික ප්‍රවේශයක්. ලෝක කාට හෝ ඒක කරලා දෙන්න බෑ. ලෝක කිසිවෙකුටවත් ඒ தત્ත්වය ඔබ තුල උද්ගත කරවන්න බෑ. ඒක ඔබ විසින් ගොඩනගා ගන්න ඕන ඉතා වැදගත් ආධ්‍යාත්මික ප්‍රවේශයක්. එහෙනම් අපිට තියෙන්නේ විනිබන්ධනයන්ගෙන් ගැලවීමට අපි මුහුණ දෙන බරපතලම විනිබන්ධනයේ කාමය. ඊට පස්සේ අපි තුල මුහුණ දෙන විනිබන්ධනය තමයි මේ කය පිළිබඳව අපි තුල පවතින අවීත රාගය, අවීත ඡන්දය, අවීත ප්‍රේමය, අවීත පිපාසය, අවීත පරිලාහය, අවීත තණ්හාව. එතකොට මේවා තුලත් පින්වත්නි මේවත් එකට එකට පෑහෙනවා ඇත්තට. මේවත් හරි ලස්සනයි. දැන් මේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවානේ ඉද භික්කවේ භික්ඛු කාමේසු අවීත රාගෝ හෝති අවීච තන්දෝ අවීත ප්‍රේමෝ අවීත පිපාසෝ අවීත පරිලාහෝ අවීත තණ්හෝ කියලා. මේවත් එකට එකට පෑහි ඉන්නේ. මේ මනෝභාවයන් පිළිබඳව පුදුම විශ්ලේෂණයක් භාග්‍යතුන් වහන්සේගේ විස්තරය. මේ දැන් උදාහරණයක් විදිහට නම් කාමයන් පිළිබඳ අවීත රාගයක් තිබ්බොත් ඒ රාගය ඇති වෙච්ච දේ රාගය කියන්නේ මොකද්ද? රාගය කියන්නේ ඇලෙනවා. ඇලුීමක් තිබ්බොත් ඇහැ ඉදිරියට එන රූපයට ඡන්දයක් උපදින්නේ නැද්ද? කැමැත්තක් උපදිනවා. ඇලීම නිසායි කැමැත්ත උපදින්නේ. ඇලීම ඇති වෙලා කැමැත්තක් උපදිනවා එතන.
කැමැත්ත ඇති වුණොත් අවීත ප්‍රේමෝ ඒ කැමැත්ත ඇති වෙච්ච දෙයට එයා පෙම් බඳින්නේ නැද්ද? ප්‍රේම කරන්න පටන් ගන්නවා හිතින්. ඒ ප්‍රේම කරන්න පටන් ගත්තොත් ඒ ප්‍රේම කරන දේ නැවත නැවත බලන්න පිපාසයක් උපදින්නේ නැද්ද? අවීත පිපාසයක් උපදිනවා. පිපාසයක් උපදුනොත් අවීත පරලාහෝ ඒ පිපාසය ඇති වෙච්ච දේ කෙරේ ඇතුලේ පිච්චීමක් ඇති වෙන්නේ නැද්ද? ඇතුලෙන් ගිනි ගන්න නැද්ද යාගේ ජීවිතය තුළ? ඇතුලෙන් පින්වත් යාගේ ජීවිතය තුළ ගිනි ගැනීමක් ඇති වෙනවා. ඇතුලෙන් ගිනි ගන්න පටන් ගන්නවා. ඇතුලෙන් යාගේ ජීවිතය තුළ පින්වත්නි ගිනි ගැනීමක් ඇති වුණොත් එහෙම ඒ ගිනිගත් තැනක පින්වත්නි